හොඳයි ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් ඔන්න අරගෙන ඇවිල්ලා තිනවා ඔයගලන්ට. මේක අලුත් දෙයක්. අද අපි බලන්න යන්නේ විකිපීඩියා ආටිකල් එකක පුංචි කොටසක් ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයගලන්ට මේක වෙනසකුත් වෙයි. පත්තර සිරස්තලම හැමදාම බලනට වඩා. ඉතින් ඔයගලගේ අදහස් මේකටත් කියන්න හොඳයිද නැද්ද කියලා. හොඳයි අපි පටන් ගමු. මේක මම මේ පළවෙනි ලෝක යුද්ධය World War 1 එක ගැන විකිපීඩියා ආටිකල් එකෙන් පුංචි කොටසක් තමයි මේ අරගෙන තියෙන්නේ. පළවෙනි ලෝක යුද්ධයට වැටුණු නම් ගැනයි මේ කතා කරන්න යන්නේ. හොඳයි. names. ඒ කියන්නේ නම්. the term කියන්නේ ඔයාලා අහලා ඇති ඉස්කෝලේ ගැන කියනවා නම් ඔන්න first term second term එක පළවෙනි වාරය දෙවෙනි වාරය එහෙම කියනවා. මෙතන term කියන තේරුම තමයි මේ වචනේ කියන තේරුම. වචන වලට අපි term කියන වචනේ පාවිච්චි කරනවා. the term world war මේ world war නැත්නම් ලෝක යුද්ධය කියන වචනය was first used මුලින්ම යොදනු ලැබුවේ මේක passive voice එකෙන් තියෙන්නේ. කවද්ද? in September 1914 1914 සැප්තැම්බර් වල. ඊට පස්සේ කවුරු විසින්ද කියලා තියෙනවා by කියලා යොදලා. by German biologist. ජර්මානු biology කියන්නේ ජීව විද්‍යාව. ඒතකොට biologist කියන්නේ ජෛව විද්‍යාඥයා. ජෛව විද්‍යාඥවරයා. and philosopher කියන්නේ දාර්ශනිකයා. philosophy කියන්නේ දර්ශනය. Ernest Haeckel ඒ තමයි පුද්ගලයා නම. who claimed that හොඳයි මෙතන claim කියන්නේ යමක් ප්‍රකාශ කරනවා කියන තේරුම. ඒතර ප්‍රකාශ කරපු කියන තේරුමයි අතර මෙන්න මෙතන. who කියන්නේ කවුද කියන එක නෙමෙයි මෙතන. මේ Ernest Haeckel කියන පුද්ගලයා මේ ඊළඟ වාක්‍ය කොටසට සම්බන්ධ කරන්නයි හදන්නේ මේ who එක දාලා. මේ who claimed කියලා කොහොමද මේක සම්බන්ධ වෙන්නේ මේකේ තේරුම එන්නේ කියලා බලන්න නම් අපි මේ වාක්‍යයේ ඉස්සරහා කැලේ ටික බලාගෙන ඉන්න වෙනවා. අපි එහෙනම් ඉස්සරහට යන්. ඊට පස්සේ මම ඒ වාක්‍ය ඉවර වුණාට පස්සේ මම කියන්න කොහොමද මේක හයි වෙලා මේ තේරුම එන්නේ කියලා. ඒතර who claimed දැනට මේක මතක තියන්න ප්‍රකාශ කරපු මොකද්ද ප්‍රකාශ කරපු මොන දේද? that there is no doubt මේක තමයි ප්‍රකාශ කරපු දේ. there is no doubt කියන්නේ සැකය. there is no doubt සැකයක් නැහැ. මේ there is ගැන වෙන පාඩමක් කරලා තිනවා ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. හරි ලේසි ඉංග්‍රීසි there is කියලා ගහලා. හරි there is no doubt සැකයක් නැහැ. that මොකද මේ ආයි that එකක් තියෙන්නේ. මේක කියන්නේ ඒ කියන නැත්නම් අර කියන තේරුම නෙමෙයි. මේකත් මේ ඊළඟ කොටසට සම්බන්ධ කිරීමක් කරන්නේ that යොදලා. that එකේ මෙතන ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් සැකයක් නැහැ that the cause and character. cause කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි course තියෙනවා පාඨමාලා. ඉතින් ඒ course වලටත් course කියලා කියනවා. තව තේරුමක් තමයි මේ දිශාව නැත්නම් මාර්ගය කියන තේරුම. ඒ තේරුම තමයි මෙතෙන්ට එන්නේ. දිශාව නැත්නම් මාර්ගය කියන ඒ තේරුම් දෙකම වගේ එකතු වෙච්ච තේරුමක් තමයි මෙතන තියෙන්නේ. අපි බලමු and character. character කියනවා අපි චරිතය. පුද්ගලගේ චරිතය character. චරිත සහතික. අපි character certificate කියලා කියනවා. මෙතන තව තේරුමක් තියෙනවා character කියනවා. ඒ තමයි ස්වභාවය කියන තේරුම. nature ස්වභාවය. මම දැන් nature කියපු වචනේ මතක් කරපු හින්දා කියනවා nature කියවන ස්වභාවය. වගේම ස්වභාව ධර්මය කියන තේරුම් දෙකම තියෙනවා. ස්වභාව ධර්මය සහ ස්වභාවය අතර වෙනස මං හිතන්නේ ඔයගලන්ට තේරෙනවා. සිංහල උගන්වන්න ඕනේ නෑනේ ඔයගලන්ට. හොඳයි. ඉතින් සැකයක් නෑ. මොකද්ද සැකයක් නැත්තේ? මේ cause and character මේ දිශානතිය සහ ස්වභාවය මොකේද? of the feared European war. feared මේ fear කියන්නේ බය කියන තේරුම. feared කියන්නේ මිනිස්සු මොන හරි දෙයකට බය වෙලා ඉන්නවනම් අපිට කියනවා ඒක feared කියන වචනේ යොදලා උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙන්නේ feared European war. කට්ටිය කවුරුත් බය යුරෝපියන් යුද්ධය. අපිට උදාහරණයක් ගන්න පුළුවන්. තව එකක් ගත්තොත් හැරි පොටර් කතා මාලාවෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් ස්නේප් ගුරුවරයා තමයි ළමයි වැඩියෙන්ම බය ගුරුවරයා. ස්නේප් is the most feared teacher කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ cause and character දිශාව සහ ස්වභාවය of the feared European war. කවුරුත් බය යුරෝපියන් යුද්ධයේ ස්වභාවය සහ දිශාව will become the first world war in the full sense of the word. become කියන්නේ මොන හරි දෙයකට පත් වෙනවා කියන තේරුම. ඒතර will become කියන්නේ පත් වේවි මේ යුද්ධය. යුරෝපියන් මේ කට්ටි බය යුද්ධය පත් වෙයි මොකකටද? become the first world war. පළවෙනි ලෝක යුද්ධය in the full sense of the word. මෙතන මේ full sense of the word කියන එකේ අපිට සිංහලෙන් ගැලපෙන තේරුම තමයි වචනේ පරිසමාප්ත අර්ථයම කියලා අපි කියන්නේ. අන්නේ තේරුම තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ වචනේ සම්පූර්ණ අර්ථයෙන්ම පරිසමාප්ත අර්ථයෙන්ම පළවෙනි ලෝක යුද්ධේ බවට මේ කට්ටියම බය යුරෝපියන් යුද්ධේ පත් වෙයි. මේ කොටසේ අපි තේරුම ගත්තොත් මේන් කියන්නේ මේ සැකයක් නැහැ. මේ කවුරුත් බය යුරෝපියන් යුද්ධයේ දිශානතිය සහ ස්වභාවය
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පළවෙනි ලෝක යුද්ධය බවට පත් වෙයි කියලා කියපු අර්නස්ට් හීකල්. ඒක මෙතන who claimed කියන එකේ ඔය කියවෙන්නේ. එහෙම කියපු අර්නස්ට් හීකල්. ඔක සම්බන්ධ කරන්නේ කොහොමද? ඒ අර්නස්ට් හීකල් කියන ජර්මනු ජෛව විද්‍යාඥ සහ දාර්ශනිකයෙක් වන අර්නස්ට් හීකල් තමයි 1914 දී 1914 සැප්තැම්බර් වලදී මේ ලෝක යුද්ධය කියන වචනේ අපි දැන් මේ කතා කරන පළවෙනි ලෝක යුද්ධෙට ඒ වචනේ මුලින්ම යොදලා තියෙන මේ මිනිස්සු කියලා කියන්නේ. ඒතර මේ වාක්‍යය එතන ඉවර නෑ. ඊට පස්සේ තියෙනවා citing a wire service report in the Indianapolis Star on 20 September 1914 කියලා තියෙනවා. මේ citing කියන්නේ මෙතන උපුටා දක්වමින් කියන තේරුම. cite කියන්නේ උපුටා දක්වනවා කියන තේරුම. ඒතර මේ Indianapolis Star කියන එක පත්තරයක්. ඒ පත්තරේ තිබ්බ රිපෝට් එකක් උපුටා දක්වමින් තමයි ඔය කියන කතාව මෙයා කියලා තියෙන්නේ කියලා ඔය කියන්නේ. හොඳයි ඊළඟ කොටසට ගියොත් prior to World War II prior කියන්නේ පෙර. ඒතර prior to World War II කියන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර. The events of 1914 to 1918. මෙතන මේ ඉරක් ගහලා තියෙන 1914 කියලා. ඒක අපි කියන්නේ ඉංග්‍රීසියෙන් to කියලා. සිට කියන එක to 1914 to 1918. මෙතන events කියන්නේ මෙතන සිදුවීම් කියන තේරුම. අපි ක්‍රීඩා සම්බන්ධයෙන් නම් ඉවෙන්ට් කිව්වහම තරඟ ඉසව්ව කියන තේරුමෙනුත් යොදනවා ඉවෙන්ට් කියන එක. ඊට අමතරව සිදුවීම කියන්නේ නිකම්ම අපි ඉවෙන්ට් කියන වචනේ යොදනවා නිකම්ම සිදුවීම කියන්නේ. එතකොට මේ 1914 සිට 1918 දක්වා සිදුවීම් were generally known as general කියන්නේ සාමාන්‍යයෙන් කියන තේරුම. සාමාන්‍යයෙන් ඒවා were generally මෙතන ආයි passive voice එකකින් තියෙන. were known as මෙතන හඳුන්වනු ලැබුවේ කියන එකයි මේක known as කියලා මෙතන තියෙන්නේ. හඳුන්වනු ලැබුවේ කොහොමද? as the great war. මෙතන as කියන්නේ විදියට කියන තේරුම. ඇත්තටම known as හඳුන්වනු ලැබුවේ as the great war. මහා යුද්ධය විදියට තමයි මහා යුද්ධය කියලා. great කියන්නේ මෙතන මහා කියන තේරුම. great කියන්නේ තියෙන විවිධ තේරුම්. ශ්‍රේෂ්ඨ කියන්නේ විශාල කියන්නේ මෙතන මහා කියන තේරුම තමයි එන්නේ. මහා යුද්ධය. or simply the world war. or කියන්නේ ho simply මෙතන simply කියන්නේ නිකම්ම කියන නිකම්ම ලෝක යුද්ධය කියලා. මොකද මේ වාක්‍යයේ තේරුම? ඒතර දෙවන ලෝක යුද්ධයට කලින් මේ 1914 සිට 1918 දක්වා සිදුවීම් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබුවේ මහා යුද්ධය. එම නැත්තම් නිකම්ම ලෝක යුද්ධය කියලා. In October 1914 1914 ඔක්තෝබර් වල the Canadian magazine Maclean's wrote. විතර Maclean's කියන්නේ මේ මැගසින් එකේ නම. මැගසින් කියන්නේ සංගරාව කියන එක. විතර කැනඩාවේ මැගසින් එකක් වන Maclean එකෙන් ලිව්වා. ඒකේ පළ වුණා කියලා මේ කියන්නේ අතරම. ඒකේ පළ වුණා. Some wars name themselves. සමහර යුද්ධ සමහර යුද්ධ name කියන්නේ නම් ලබා දෙනවා. නම් කරනවා කියන තේරුම. name themselves කියන්නේ ඒගොල්ලන්වම කියන තේරුම. නැත්නම් ඒවම මෙතනින් මේ අදහස් කරන්නේ. සමහර යුද්ධ ඒ යුද්ධ විසින්ම Tamanට නම යොදා ගන්නවා. නැත්නම් තමන්ව නම් කර ගන්නවා ඒ යුද්ධය විසින්ම. This is the great war. මේක තමයි මහා යුද්ධය. Contemporary Europeans contemporary කියන්නේ සමකාලීන කියන වචනේ. ඒ කියන්නේ අපි මොකක් හරි කාලයක් ගැන කතා කරනවා නම් ඒ කාලේ පැවතිච්ච හෝ හිටපු කියන තේරුම තමයි සමකාලීන කියන එක. කියන්නේ contemporary. ඒතර contemporary Europeans කිව්වහම මෙතනින් අදහස් වෙන්නේ සමකාලීන යුරෝපීයයෝ මොකක් හරි යුරෝපියන් කාරයෝ. ඒ කියන්නේ මේ පළවෙනි ලෝක යුද්ධේ තිබ්බ කාලේ හිටපු කට්ටිය. ඉතින් ඒගොල්ලොත් මේ යුරෝපීය සමකාලීන යුරෝපීයන් කාරයොත් මොකද referred to it. මේ refer කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මූලික වේදන. ඒක තමයි අපි මේ පරිශීලනය කරනවා කියන තේරුම. අපි සමහරවිට ගුරුවරු එහෙම කියන වචනයක් තමයි refer to this book කියලා මොකක් හරි නමක් කියන පොතක නම. ඒතර ඒ කියන්නේ මේ පොත බලන්න මේ පොතේ පරිශීලනය කරන්න කියන තේරුම. තව තේරුම තමයි සඳහන් කරනවා නැත්නම් අඳුන්වනවා කියන තේරුම. ඒතර මෙතන තියෙන්නේ ඒ තේරුම. Contemporary Europeans also referred to it. සමකාලීන යුරෝපීයයොත් ඒක ඇඳුන්නුයි. ඒක සඳහන් කළේ. ඒක ගැන කිව්වේ. Refer to it as මොන විදියට? මොකක් විදියට? The war to end war. යුද්ධය අවසන් කිරීමට යුද්ධය. The war to end war. or එහෙම නැත්නම් the war to end all wars. සියලු යුද්ධ අවසන් කිරීමට යුද්ධය. සියලු යුද්ධ අවසන් කිරීමට කරන යුද්ධය කියලා එහෙමත් ඇඳුන්නුවා කියලා කියන්නේ due to කියලා මෙන්න හේතුවක් ගැන කියන්නේ. මොකක් හේතුවක් කොටගෙනද? due to their perception. Perception කියන්නේ තේරුම් ගැනීම කියන තේරුම. තේරුම් යාම.
due to their perception of its කියන්නේ AK of its AK මොකද්ද of its then unparalleled scale and devastation. then කියන්නේ ඒ වන විට කියන තේරුම ඒ වෙද්දි then unparalleled මේ parallel කියන්නේ සමාන්තර කියන තේරුම. මෙතන unparalleled කියලා මෙතන කියන්නේ සම කළ නොහැකි කියන තේරුම එන්නේ. ඒතර then unparalleled කියන්නේ ඒ වෙන විට සම කළ නොහැකි. මේ ස්කේල් කියන එකේ තේරුම් කිහිපයක් තියෙනවා. මෙතන තේරුම තමයි ප්‍රමාණය size එක කියන තේරුම. ඒතර unparalleled scale කියන්නේ සම කළ නොහැකි මේ යුද්ධයේ ප්‍රමාණය. ඒ වෙනකොට මේකට සම කරන්න පුළුවන් වෙන යුද්ධයක් තිබෙන්නේ නැහැ. තිබිලා නැහැ. and devastation. ඒතර unparalleled devastation. devastation කියන්නේ විනාශය. ඒතර සම කරන්න බැරි විදිහේ විනාශයකුත් සිද්ධ වුණා. කියන්නේ වෙන ඔයට කලින් යුද්ධ වලින් වුණ විනාශයට සම කළ නොහැකි විනාශයක්. ඉතින් අන්න ඒක තේරුම් අරගෙන ඒක තේරීම නිසා තමයි මේ due to their perception කියන්නේ. ඒකයි මේ සමකාලීන යුරෝපීයෝ මේකට මේ විදිහට refer කළේ. මේක හැඳින්වුවේ. After World War ඊට පස්සේ අවසන් වාක්‍ය after කියන පසුව after World War II began in 1939 දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණාට පසුව 1939 දී the terms became more standard. මේ වචන මේ ලෝක යුද්ධයට කියන වචන became පත් වුණා මොකද්ද පත් became more standard වඩාත් සම්මත බවට පත් වුණා. කියන්නේ වඩාත් සම්මත වචන යොදන්න පටන් ගත්තා දෙවන ලෝක යුද්ධය පටන් ගත්තට පස්සේ පළවෙනි ලෝක යුද්ධයට. ඊට with කියලා කියන මේ ඇත්තට මෙතනින් කියන්න හදන්නේ මොනවද මේ යොදපු වචන කියලා. ඒතර with British ඒතර මේ වාක්‍ය සම්බන්ධ කිරීමක් කරන්න. with British Empire historians British කියන්නේ බ්‍රිතාන්‍ය Empire කියන්නේ අධිරාජ්‍ය historians කියන්නේ ඉතිහාසඥයෝ. ඒතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉතිහාසඥයෝ including Canadians include කියන්නේ ඇතුළත්. ඒතර Canadian ඉතිහාසඥයොත් ඇතුළත්ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හිටපු ඉතිහාසඥයෝ මොකද කළේ favoring the first world war. ඔවුන් වඩා කැමතින උන් යොදන්න ප්‍රිය කළේ කියන ප්‍රිය කරා කියලා කියන එකයි මේ කියන්නේ favoring the first world war. පළවෙනි ලෝක යුද්ධය කියන term එක. and සහ Americans the American කාර්යෝ නැත්නම් American historians lam වෙන්න පුළුවන් ඉතිහාසඥයෝ favoring කියලා ඉස්සෙල්ලා තිබ්බ කොටස මේකට අදාළ වෙනවා. ඒක නැවත ලියන්න අවශ්‍ය නැහැ. and Americans favoring කියන තේරුම වෙනවා favoring World War 1 ලෝක යුද්ධය 1. සිංහලෙන් අපි සාමාන්‍ය හැබැයි මේ විදිහට ක්‍රම දෙකක් නැහැ. පළවෙනි ලෝක යුද්ධය කියලා විතරයි කියන්නේ ඉංග්‍රීසියෙන්. First World War කියලාත් කියනවා. World War 1 කියලාත් කියනවා. ඒතර මේ වාක්‍ය හරියට තේරුම ගත්තොත් මේ කියන්නේ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසුව මේ terms නැත්නම් මේකට කියන වචන නැත්නම් නම් වඩාත් සම්මත ඒවා බවට පත් වුණා. කොහොමද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉතිහාසඥයින් කැනේඩියන් අයත් ඇතුළත් the first world war කියන term එක වඩාත් ප්‍රිය කරමින් කියන තේරුම තමයි මේ with කිව්වම එතකොට එන්නේ. සහ ඇමරිකානු World War 1 කියන එක වැඩියෙන් භාවිත කරමින්. ඒතර මේක අලුත් වැඩක්. මම පළවෙනි වතාවට මේ විදිහට Wikipedia article එකක පුංචි කොටසක් අරගෙන ඔයගලන්ට ඒක හරහා ඉංග්‍රීසි ඉගෙනන්න උත්සාහ කළේ. ඔයගලන්ට පුළුවන් ඔයගලගේ අදහස් දක්වන්න මේ ගැන. එහෙනම් මෙතනින් මම නවත්තනවා. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. හොඳයි කියලා ඉතින් like එකක් දාන්න. Or you can share and do whatever you like. Thank you for watching.